හොඳයි ආයුබෝවන් දරුවනේ සුබ සන්ධ්‍යාවක්. තාම සමහර අය මේ එකතු වෙමින් ඉන්නවා අර ලින්ක් එක චුට්ටක් පරක් වෙලා දැම්ම නිසා අද අපි මේ කතා කරන්න කියලා කියන්නේ මේ කරන්න යන්නේ පොඩි ප්‍රශ්න පත්‍රයක්. මම මීට කලින් නම් කිව්වා අර මේ ගෲප් එකට මම ප්‍රශ්න පත්‍රයක් දානවා මේ මොනවද උත්තර ලියලා තියන්න කියලා. නමුත් මම මේ එම ගෲප් එකට ප්‍රශ්න පත්‍රයක් දැම්මේ නැහැ. අපි ප්‍රශ්න පත්‍රය මෙතනම කරමු. ඊට පස්සේ මම මෙතන ප්‍රශ්න ටික කරලා ඊට පස්සේ ඕනනම් මම ගෲප් එකට දාන්නම්. එතකොට ආපහු අරගෙන ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අද අපි මේ කෙටි ප්‍රශ්න පත්‍ර දෙකක් විතර කරන්න යන්නේ. බලමු වෙලාවත් එක්ක. ඒකෙදි මෙහෙම කරමු. දැන් මම කෙටි ප්‍රශ්න පත්‍රය නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පිටුවක් දානවා. එතකොට ඒක දිහා බලාගෙන ඔයගොල්ලෝ මේ උත්තරේ ප්‍රශ්නේ අංකයයි උත්තරේ අංකයයි ලියන්න. ඒතර මම දෙන කාල සීමාව ඇතුලේ ඒක කළාට පස්සේ ඒ ටික සාකච්ඡා කරලා ඊළඟ ප්‍රශ්න ටිකට යන්න. ඔයගොල්ලෝ එතකොට මම දෙන කාලය ඇතුළතේ උත්තර ටික ලකුණු කරන්න. ඒකෙදි මේ කොලයක් අරගෙන පොත වුණත් කමක් නැහැ. නැත්තම් කොලයක් අරගෙන මේ ප්‍රශ්නාංක ටික පල්ලෙහාට 1 2 3 4 කියලා 40ට යනකම් දාන්න. 1 2 3 4 කියලා මේ ප්‍රශ්නාංක ටික 40 දාන්න. ඒතර ඔයගොල්ලෝ උත්තර මේ හොයාගත්තට පස්සේ දැන් පළවෙනි ප්‍රශ්නේ උත්තරේ පළවෙනි උත්තරේ නම් 1 කියලා ලියන්න. දෙවෙනි එක නම් 2 කියලා ලියන්න. තුන්වෙනි එක නම් 3 කියලා ලියන්න. ඒතර ප්‍රශ්නාංකේ ඉස්සරහින් උත්තර අංකේ ලියන්න. ඔයගොල්ලෝ උත්තරේ හදලා උත්තරේ අංකේ කොලේ ලියන්න. ප්‍රශ්න පත්‍රයේ මං පස්සේ දාන්නම්. මොකද ඒක කලින් දැම්මේ නැති. දැන් ඒක දැම්මනම් සමහරට වැඩක් නැතු වෙනවනේ. මේ નિયમિત කාලේ ඔයගොල්ලෝ ඒක කරන්න පුළුවන්ද බැයිද කියලා බලන්න බැරි වෙනවා. මොකද සමහර අය කලින් ඒක බලනවා, දකිනවා, සමහර කරන්නත් පුළුවන්. ඒතර කරපු එක තමයි මට සාකච්ඡා කරන්න වෙන්නේ. දැන් මම උත්සාහ කරන්නේ මේ નિયમિત කාලය තුල ඔයගොල්ලෝ උත්තර ලියවලා ඒක සාකච්ඡා කරන්න. ඉතින් මම දෙන කාලය තුල ඒ පිටුව ටික ඉවර කරන්න. හරි දැන් මම හිතන්නේ මේ කොලයක් හරි පොත හරි අරගෙන අංක ටික දාගන්න 1 ඉඳන් 40 දක්වා අපි ප්‍රශ්න පත්‍රයකට වඩා කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු යන වෙලාවත් එක්ක කියන්න බෑ. අංක ටික දාගත්තද? හොඳයි. අංක ටික දාගත්තා නම් මම දැන් මුලින්ම දාන පිටුවේ තියෙන ප්‍රශ්න ටික ඔයගොල්ලෝ උත්තර හදලා උත්තරේ අංකේ දාන්න ඔයගොල්ලන්ගේ කොලේ මම හරිනේ පැහැදිලි නේද කරන්න තියෙන දේ? මොනවා හරි ගැටලු තියනවද? අහන්න මොනවා හරි තියනවද? කොලයක් හරි පොත හරි අරගෙන ප්‍රශ්න අංක ටික දාන්න 40 දක්වා. ඊට පස්සේ මම ප්‍රශ්න පත්‍රය දැම්මහම ප්‍රශ්න කියවලා උත්තර අරගෙන උත්තරේ අංකය ඉස්සරහින් ලියන්න. හොඳයි. එහෙනම් පටන් ගමු. වෙන්න තියෙනවා පළවෙනි ප්‍රශ්න ටික. බලන්න උත්තර ටික ලියමු.
විනාඩි 8කින් ලියන්න උත්සාහ කරන්න.
හොඳයි මං හිතන්නේ දැන් ලියලා ඉවර ඇති මේ ටිකට නම් ටික අමාරු නැහැ. ලියලා ඉවරයි නේද? තව ලියන අය ඉන්නවද කවුරු හරි? මං හිතන්නේ දැන් ලියලා ඉවර ඇති. මේ අපි එහෙනම් උත්තර ටික මේකේ බලමු. හැබැයි මේ උත්තර ටික ලකුණු කරන්න මේ බලන්න කලින් දැන් ලියන එක නවත්තලා කෝ බලන්න මේ ඔයගොල්ලන්ගේ මේ ඔය උත්තර දැන් විතර ප්‍රශ්න 8ක් තියෙනවානේ. ඒ 8ට මොනවා හරි උත්තර ලකුණු කරලා තියෙනවානේ. චුට්ටක් ලියපු කොලේ මෙහෙම කැමරාවට මේ අල්ලන්න බලන්න පොඩ්ඩක්. මෙහෙම උත්තර ලියපු කොලේ ඔහම කැමරාවට අල්ලන්න බලන්න කැමරා එක ඔන් කරලා. මම ලියලා තියෙනවද කියලා බලා ගන්න එපා. හොඳයි නවින්දු ලියලා තියෙනවා. හොඳයි. චාරුක හොඳයි. සඳලි ලිව්වද? කාවින්දි පහන් වාසිත හිමායා මනුෂ්‍ය ලිව්වද? මනුෂ්‍යගේ නම් පේන්නේ නැහැ වෙහිලා වගේ තියෙන්නේ. හොඳයි. ගොඩක් අය ලියලා තියෙනවා දීගායු මනුෂ්‍ය හරි. ඔෂානි කල්ප මිතුල් හරි. හොඳයි හරි. ගොඩක් අය ලියලා තියෙනවා වගීෂ හරි. මේ ටික නම් ලේසි මං හිතන්නේ. මට මේ දැන් මේකේ උත්තර ටික ඔයගොල්ලන් දැන් ලියලා ඇතිනේ. අර බලන්න මේකේ දැන් පළවෙනි ප්‍රශ්නය කියවුවොත් පළවෙනි එකේ තියෙන්නේ ජෛව අණු පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න කියලා. ඒතර මේකේ මොකක්ද ඔයගොල්ලෝ ලිව්වේ කියලා බලන්න. ජෛව අණු පමණක් ඇතුළත් පිළිතුර. දැන් ලියපෙන්නේ මට කියන්න බලන්න ඔයගොල්ලන්ගේ උත්තරේ දැන් කියන්න පුළුවන් ඔයගොල්ලන්ට. මොකක්ද ලියපු පිළිතුර? මයික් එක ඔන් කරලා කියන්න පුළුවන්. ඔව්. 4 4 කියලා කියනවා. ඔව්. හරි. තව වෙන උත්තර කාගේ හරි තියෙනවද? 4. හොඳයි ගොඩක් අය 4 කියලා කියන්නේ. බලමු 4 වෙනි උත්තරේ. ලිපිඩ, ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්. ඔව්. ජෛව අණු කියලා අපි 10 පළවෙනි පාඩමේදී ඉගෙන ගන්නවා. ලිපිඩ, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, නියුක්ලික් අම්ල කියලා. නියුක්ලික් අම්ල. එතකොට මේකේ නියුක්ලික් අම්ල නැහැ. ලිපිඩ, ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට් තියෙනවා. එහෙනම් 4 වෙනි එක තමයි උත්තරේ. 4 වෙනි එක ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. දැන් ලියලා හරි දාගන්න එපා. හරි ඔයගොල්ලෝ අංක වෙන්න. 4 වෙනි එක ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. දෙවෙනි ප්‍රශ්නේ බලමු. දෙවෙනි එකේ තියෙන්නේ රූපයේ දක්වා ඇති පරමාණුව ආවර්තිතා වගුවේ කිනම් කාණ්ඩයට අයත් වේද? දැන් ආවර්තිතා වගුවේ කාණ්ඩය හොයන්න නම් අපිට මේකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න වෙනවා. මේකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද එන්නේ? පළවෙනි කවච කීයක් තියෙනවද බලන්න? දෙකක් තියෙනවා ඉලෙක්ට්‍රෝන. හරි. දෙවෙනි කවච කීයක් තියෙනවද? 5යි. 5ක් තියෙනවා. 2යි 5යි කියලා එන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එහෙනම් කාණ්ඩය මොකද්ද? 5 වෙනි කාණ්ඩය. 5 වෙනි කාණ්ඩය. අවසාන කවච ඉලෙක්ට්‍රෝන ගාන තමයි කාණ්ඩාංකය. 5 වෙනි කාණ්ඩය. එන 3 වෙනි උත්තරය මේකේ හැටියට නම්. හොඳයි. ඊළඟ එක මතකින් ලියන එකක් තියෙන විස්ථාපනයේ ඒකකය වන්නේ. විස්ථාපනයේ මයින් ඒකකය ඔයගොල්ලෝ දන්නවා. මතකයිනේ? මීටර්. දෙවෙනි උත්තරය. ඊළඟ එකත් බොහොම ලේසි එකක්. 4 වෙනි එක ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය මින් කුමක්ද? ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය වෙන්නේ සෛලය. ඒවා අමාරු ප්‍රශ්න නෙමෙයි. 5 වෙනි එකේ මොකද උනේ? 5 වෙනි එකේ මොකක්ද උත්තරේ දැම්මේ? 4 4. දෙවෙනි උත්තරේ මොකද? ඍණ එකක් තියෙනවා. ඍණ එකක් තියනවද? දෙවෙනි එකේ
පළවෙනි එකේ මොකද්ද ප්‍රශ්නේ? සොරි සරින 23ක් තියෙනවා. දෙවෙනි එකේ ඍණ ලකුණ නැහැ නේද? තියනවද? මට පේන්නේ නැති හින්දා මං අහන්නේ. තියනවා නේ? තියෙනවා සර්. ඔව්. තියෙනවා. තුන්වෙනි එකේ මවුල කියලා තියෙනවා. පළවෙනි එකෙත් මවුලයට කියලා තියෙනවා. එහෙනම් උත්තරේ 4 තමයි. 6.02 වැඩි කිරීම 10 23 වෙනි බලය. 6.02 වැඩි කිරීම 10 23 වෙනි බලය. පස්වෙනි ප්‍රශ්නේ උත්තරේ 4. 6 වෙනි එක. වස්තුවක ස්කන්ධය M ද ත්වරණය A ද වන අවස්ථාවකදී වස්තුව මත ක්‍රියාත්මක වූ අසන්තුලිත බලය දැක්වෙන සම්බන්ධය තෝරන්න. එතකොට මේ බලයයි ස්කන්ධයයි ත්වරණයයි සම්බන්ධ සමීකරණය ඔයගොල්ලෝ දන්නවා. නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් එන සමීකරණය. මොකක්ද සමීකරණය? F සමානයි ma. එහෙනම් උත්තරය වෙන්නේ දෙවෙනි උත්තරය. 7 වෙනි එකේ ජීව මෙන්ම අජීව ලක්ෂණ පෙන්වන කාණ්ඩයට අයත් වන රූපය. මොකද්ද මේ ජීව මෙන්ම අජීව ලක්ෂණ පෙන්වන කාණ්ඩය? කවුරු කියන්නේ? වෛරස්. ඔව් වෛරස් එකක් වගේ මේකේ තියෙන්නේ කවුද? 3 තුන්වෙනි එක. ඔව් පළවෙනි එක ක්ලැමිඩෝමෝනාස් වගේ, දෙවෙනි එක ඔය දිලීර වර්ගයක් වගේ, තුන්වෙනි එක වෛරස්, හතරවෙනි එක ඔය බැක්ටීරියාවක් වගේ එකක් නේ. එහෙනම් තුන්වෙනි එක තමයි ඔය තුන්වෙනි එකේ හැඩයට බැක්ටීරියා දිලීර නැහැ. 8 වෙනි ප්‍රශ්නය. මෙම සටහනින් නිරූපණය වන්නේ මීතේන් අණුවේ මොකද්ද? තිත්කතර සටහනද, රසායනික ලුයිස් සූත්‍රයේද, ලුයිස් ව්‍යුහයේද, ලුයිස් ව්‍යුහයේද? ඔව් මේකෙන් තියෙන්නේ ලුයිස් ව්‍යුහය. ලුයිස් ව්‍යුහය තමයි තියෙන්නේ. 4 වෙනි උත්තරේ තමයි හරි. ඒ ප්‍රශ්න ටිකේ නම් මං හිතන්නේ ගැටලුවක් නැහැ ගොඩක් අයට. ඔක කොහොම ඔය හරි ඇති. නේද? මූලික දේවල් ටිකක් තියෙන එතන. හරි. ඊට පස්සේ අපි මේකේ ඊළඟ ප්‍රශ්න ටිකට යමු. බලන්න මේ ටිකට උත්තර ටික ලියමු. එතන මෙන්න මේ ප්‍රශ්න ටික බලමු. මම පොඩ්ඩක් ඒක මේ පස්සේ පල්ලෙහාට යවන්නම්. පොඩ්ඩක් විශාල කරලා. හරි. 9 වෙනි එකේ ඉඳලා 13ට යනකම් ඉස්සෙල්ලා කරන්නකෝ. විනාඩි 4කින් විතර කරන්න පුළුවන්.
තව විනාඩියකින් මේ ටික කරලා ඉවර වෙන්න ඕන. ඒකේ තව ටිකක් තියෙනවා. ඒ ටිකත් මේ පිටුවේ ඉවර කරලා දාන්න. තව විනාඩියකින් 16 වෙනි ප්‍රශ්නය දක්වා කරලා ඉවර කරන්න. හරි මං හිතන්නේ දැන් ඉවර ඇති. අපි බලමු උත්තර ටික කොහොමද එන්නේ කියලා. 9 වෙනි ප්‍රශ්නය රූපයක් තියෙනවා. රූපයේ දැක්වෙන P වස්තුව සමතුලිත වීමට R බලයේ විශාලත්වය විය හැකියි. එතකොට මගින් බලයක් යොදලා අර නිව්ටන් 10 සහ 15 මගින් ඇදෙන එක නවත්ත ගන්න එපා. ඉතින් එතකොට දැන් මෙතන 10කුයි 15කුයි තියෙනවා එක පැත්තකට. එහෙනම් ඊට විරුද්ධ පැත්තට තියෙන්න ඕන බලය කොච්චරක් වෙනවද? මේක සමතුලිත කරගන්න නම් 25. බල දෙකේ එකතුව වෙන්න එපා. එහෙනම් නිව්ටන් 25 තමයි. හොඳයි. නිව්ටන් 25යි. දෙවෙනි උත්තරේ තමයි එන්නේ. 10 වෙනි ප්‍රශ්නේ බිත්තර මගින් බෝවීම සිදුවන ජීවන චක්‍රයේ එක් අවධියක් පමණක් ජලයේ ගත කරන පෘෂ්ඨවංශී සත්වයා කවුද? ගෙම්බා. ඔව්. ජීවන චක්‍රයේ එක අවධියක් පමණක් කියලානේ කියන්නේ. එහෙමනම්
මදුරුවක් ඉන්නවා. නමුත් පෘෂ්ඨවංශී සත්වයා කියලා අහන නිසා ගෙම්බා වෙන්න ඕන. 11 වෙනි ප්‍රශ්නේ ආවර්තිතාවගුවේ පළමු මූලද්‍රව්‍ය 20 අතරින් විද්‍යුත් ඍණතාව අඩුම මූලද්‍රව්‍ය හා වැඩිම මූලද්‍රව්‍ය අඩංගු වර්ණය මොකක් වෙන්න ඕනද? කාගේද වැඩිම වෙන්නේ? අවස්ථාවේ වැඩිම විද්‍යුත් ඍණතාව තියෙන්නේ ෆ්ලෝරීන්. හරි. අඩුම කාගේද? පොටෑසියම්. පොටෑසියම්. හොඳයි. එහෙනම් උත්තරේ වෙන්නේ මොකද්ද? පළවෙනි උත්තරය. අඩුම එක්කෙනා පොටෑසියම්, වැඩිම එක්කෙනා ෆ්ලෝරීන්. පළවෙනි උත්තරය. 12 වෙනි ප්‍රශ්නය. බල යුග්මයක ගූර්ණය යොදන අවස්ථාවක් නම් කරන්න. මේකේ තියෙන ද්‍රාව පීඩක ජැක්කුව, සීසෝව, ස්පැනරය, ජලකරාමය කියලා. බල යුග්මයක ගූර්ණය. බල යුග්මයක් කියන්නේ මොකක්ද? සමාන, සමාන්තර, ප්‍රතිවිරුද්ධ බල දෙකක්. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ මොකද්ද? 4. ඔව්. ජලකරාමය තමයි වඩාම නිවැරදි උත්තරේ වෙන්නේ. බල යුග්මයක ගූර්ණය ප්‍රයෝජනවත් විදියට යෙදෙන්නේ ජලකරාමය. 4 වෙනි උත්තරය. දැන් 13 වෙනි ප්‍රශ්නෙට උත්තරයක් ඕන. මොකද්ද? කීවෙනි උත්තරයේද? 13. මොකද්ද උත්තරේ ලකුණු කරේ? 1. ඔන්න දැන් හරියට මතක තියෙන්න ඕන. ඔව්. 1. එක කියනවා. තව මොනවද? 3 කියනවා. තව උත්තර තියෙනවා. 1. තුන්වෙනි උත්තරේ කියනවා. හරි. පොඩ්ඩක් බලමුකෝ. දැන් සිවුනිකා අවධිය කියන්නේ මුලින්ම තියෙන අවධියනේ. පළවෙනි එකේ ගත්තොත් සිවුනිකා අවධියට සිදුවන ක්‍රියාවලිය කියලා ඩිම්බ මෝචනය තියෙනවා. සිවුනිකා අවධියද ඩිම්බ මෝචනය වෙන්නේ. සිවුනිකා අවධිය නෙමෙයි. එතකොට සිවුනිකා උත්තේජක හෝමෝනය සිවුනිකා අවධියදී බලපානවා. ඒක හරි. කියන්නේ සිවුනිකා අවධියට FSH බලපානවා. නමුත් සිදුවන ක්‍රියාවලිය ඩිම්බ මෝචනය නෙමෙයි. සිවුනිකා අවධියදී වෙන්නේ ප්‍රාථමික සිවුනිකාවක් වර්ධනය වෙන එක. එහෙනම් දෙවෙනි උත්තරේ තියෙනවා ප්‍රාථමික සිවුනිකාවක් වර්ධනය වීම කියලා. අවධිය හරි. සිවුනිකා අවධිය හරි. හැබැයි බලපාන හෝමෝනය කියලා තියෙන්නේ ලුටෙයිකරන හෝමෝනය. සිවුනිකා අවධියට අදාළ වෙන්නේ ක්‍රියාවලිය ප්‍රාථමික සිවුනිකාවක් වර්ධනය වීම තමයි. නමුත් ඒක සිද්ධ කරන හෝමෝනය LH නෙමෙයි FSH. එතකොට දෙවෙනි එකත් වරදිනවා. තුන්වෙනි එක ලූටියල් අවධිය. ඩිම්බ මෝචනයලු සිදුවන ක්‍රියාවලිය. ඔව් ලූටියල් අවධියේදී ඩිම්බ මෝචනය සිද්ධ වෙනවා. ඒතකොට ඩිම්බ මෝචනයට බලපානවා ලුටෙයිකරන හෝමෝනය LH කියන එක. එහෙනම් ඒකේ අවස්ථා තුන ගැලපෙනවා. හතරවෙනි එක කොහොමද වරදින්නේ? ලූටියල් අවධිය සිදුවන ක්‍රියාවලිය ප්‍රාථමික සිවුනිකාවක් වර්ධනය වීම නෙමෙයි. ඩිම්බ මෝචනයක් වෙන්නේ. ඒ නිසා ඒකේ සිදුවන ක්‍රියාවලිය වැරදි. එහෙනම් උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරය. හරි. දැන් ඕක අර සිදුවීම් ක්‍රියාවලිය හරියට මතක තියෙනවා නම් තමයි නිවැරදිවම උත්තරේ ගලප ගන්න පුළුවන් වෙන්නේ. හරියට මතක තියෙනවා නම්. එහෙනම් ඔන්න තුන්වෙනි උත්තරය. ඊට පස්සේ බලන්න 14 ඉටි දියවීම, ග්ලූකෝස් ජලය දිය කිරීම, ජලය අයිස් ජලය බවට පත්වීම, මැග්නීසියම් පටියක් දහනය කිරීම. මෙම ප්‍රතික්‍රියා අතරින් භෞතික විපර්යාස නොවන්නේ ඉටි දියවීම භෞතික විපර්යාසයක්. ග්ලූකෝස් ජලය දිය කිරීම භෞතික විපර්යාසයක්. අයිස් ජලය බවට පත්වීම භෞතික විපර්යාසයක්. මැග්නීසියම් පටියක් දහනය කරාම නැවත මුල් තත්ත්වයට පත් කරන්න බෑ. රසායනික වෙනස් වීම සිද්ධ වෙනවා. එහෙනම් උත්තරය 4 D. 15 වෙනි එකට මොකද්ද උත්තරේ දැම්මේ? ඔව්.
එක එක දෙක තුන අර මොහොත් පියයක් කැපීම අපහසු වීම එතකොට ඒක ගන්න බැරි ඇයි මේකේ පෙන්නලා තියෙනවා නේද අර කළු කරලා තියෙනවා මේ පීඩනය අඩුවීම ඒ වගේම ප්‍රයෝජනවත් වන අවස්ථාව කියලා ප්‍රයෝජනවත් වෙන්නත් එපේ එතකොට මොහොත් පියයක්කින් කැපීම පහසු වීම කියන එක ප්‍රයෝජනයක් තමයි හැබැයි පිහියක් මොහොත් කිරීම කියන්නේ පීඩනය අඩු කිරීමක් නෙමෙයි වැඩි කිරීමක් ඒ නිසා ඒක වැරදි ඊළඟට තුඩ මොට්ට වූ ඉදිකටුවක් කියන එක පීඩනය අඩුයි තමයි හැබැයි රෙදි මැසීම අපහසු වෙනවා කියන එක ප්‍රයෝජනයක් නෙමෙයි ඒ නිසා ඒක වැරදි හතරවෙනි එකේදී කෙලවර උල් වූ ඉන්නක් සිටවීම පහසුයි කතාව ඇත්ත හැබැයි කෙලවර උල් කරාම පීඩනය අඩු වෙනවා නෙමෙයි වැඩි වෙනවා එහෙනම් ජැක්කුවක් යටින් ලෑල්ලක් තිබ්බාම පීඩනය වැඩිවීම නෙමෙයි අඩුවීම වෙන්නේ ඒ නිසා අර පල්ලෙහාට ගිලා බහින්න නැතුව වාහනේ ඔසව ගන්න පහසුවක් ලැබෙනවා එහෙනම් වඩා නිවැරදි උත්තරේ විදියට මේක ගන්න තියෙන්නේ පළවෙනි එක හරි 16 වෙනි ප්‍රශ්නය ඉන්සියුලින් හෝමෝනය නිපදවීම සඳහා ඊගෝලි බැක්ටීරියාව මිනිස් ජානයක් ඇතුල් කිරීම ඒ කියලා ප්‍රකාශයක් තියෙනවා B කියන ප්‍රකාශය තියෙනවා විටමින් A වලින් පොහොසත් රන් සහල් නිපදවීමට කැරට් වලින් ලබාගත් ජාන ඇතුල් කිරීම C හිතකර ලක්ෂණ සහිත ශාක දෙකක් මුහුම් කිරීමෙන් වඩාත් හොඳ ලක්ෂණ සහිත ශාක ලබා ගැනීම කියලා මොකක්ද මේකේ කියනවා ඉහත අවස්ථාවලින් ප්‍රතිසංයෝජිත දාන තාක්ෂණය යොදා ගන්න අවස්ථාවක් තන් අවස්ථාව වන්නේ මොකක්ද උත්තරේ ඔව් මොකද්ද උත්තරේ දැම්මේ ඔව් දැම්මේ නැද්ද උත්තරයක් දෙක කියන්න බලන්න දාපු එක හතර දෙක හතර සියල්ලම කියලා කියන්නේ මොකද්ද දෙක හතර දෙක දෙක කියලා කියනවා හතර කියලා කියනවා හරි බලමු දැන් මේකේ හතරවෙනි උත්තරේ කියන්නේ සියල්ලම කියලානේ ඉහත අවස්ථාවලින් ප්‍රතිසංයෝජිත ජාන තාක්ෂණය යොදා ගන්නා අවස්ථාවක් හෝ අවස්ථා වන්නේ මේ ප්‍රතිසංයෝජිත ජාන තාක්ෂණය කියන්නේ මොකක්ද ප්‍රතිසංයෝජිත කියලා කියන්නේ අර DNA වල තියෙන ජාන වෙනස් කිරීම සිද්ධ කරනවා නම් මාරු කරනවා නම් අර හිතකර ලක්ෂණ සහිත ශාක දෙකක් මුහුම් කිරීමෙන් වෙන්නේ ඒ තියෙන ජානම නැත්තම් ඒ වර්ණ දේහවල තියෙන ජානම වඩා හොඳ ලක්ෂණ ඒවා එකතු වීමක් විතරයි. ඒ කියන්නේ තියෙන ඒවා ප්‍රතිසංයෝජනයක් නෙමෙයි ඒ වෙන්නේ. අනිත් දෙකේදී કૃතිමව ඇතුල් කිරීමක් කරලා තියෙන DNA අණුපිළිවෙලේ තියෙන ජාන තන් අර භස්ම අණුපිළිවෙල වෙනස් කරලා ජාන සැකසීම වෙනස් කිරීමක් කරනවා. ඒ නිසා ප්‍රතිසංයෝජිත කියන වචනේත් එක්ක C කියන එක ගන්න බෑ. A සහ B තමයි උත්තරය දෙවෙනි උත්තරය. A සහ B. හොඳයි. ඒ ප්‍රශ්න ටික දැන් හරි යටි බලමු. ඊළඟ ප්‍රශ්න ටිකට අපි යන්. මෙන්න තියෙනවා ඊළඟ ප්‍රශ්න ටික. බලන්න මේකෙත් මම චුට්ටක් විස්තර කරලා පස්සේ පල්ලෙහාට දාන්නම්. හොඳයි මෙන්න 17 වෙනි ප්‍රශ්නේ ඉඳන් බලන්න මේ ටික ලියාගෙන යන්න.
තව විනාඩි දෙකකින් මේ ප්‍රශ්න ටික ඉවර කරන්න ඕන. තව විනාඩියකින් ඉවර වෙන්න ඕන. හොඳයි. දැන් ඉවර වෙන්න ඕන. බලන්න මේකේ 17 ප්‍රශ්නය 17 වෙනි ප්‍රශ්නේ කියන්නේ x කියන මූලද්‍රව්‍යයේ හයිඩ්‍රොක්සයිඩයේ සූත්‍රය x OH twice නම් x මූලද්‍රව්‍යයේ සල්ෆේටයේ සූත්‍රය. මේකට දැන් සල්ෆේට් වල සංයුක්තාව මතක තියෙන්න ඕන. ඒක මම පාඩම් කරන්න කියලා තියෙනවා මතක ඇති අර ඛණ්ඩකවල. දැන් මේකේ මේ x වල
ගත්තොත් X වල හයිඩ්‍රොක්සයිඩ් වල සූත්‍රය තියෙනවනේ. මෙහෙමනේ තියෙන්නේ. XOH twice කියලානේ තියෙන්නේ. එතකොට මේක හැදෙන්නේ සංයුත්ත අමාරු වෙලානේ. එතකොට මෙතන X මෙතන OH තිබ්බනම් මේ දෙකේ ඉලක්කම ඇවිත් තියෙන්නේ මේ X වල තිබිච්ච සංයුත්තාවේ. OH වල තිබිච්ච එක තමයි මෙතෙන්ට ඇවිත් තියෙන්නේ. මෙතන 1යි මෙතන 2යි. එන X වල සංයුත්තාව දෙකක් වෙන්න ඕන. දැන් X සල්ෆේට් එක්ක හදනකොට එහෙනම් X වල සංයුත්තාව දෙකයි කියලා නෙගන්නේ. සල්ෆේට් වල SO4 වල එයාගේ සංයුත්තාව දෙකයි සල්ෆේට් ඛණ්ඩකේ. මාරු වුණාම දෙකයි කියලා එනවා. එතකොට මේ මෙතෙන්ට දෙකේ ඉලක්කම එනවා. මෙතෙන්ටත් දෙකේ ඉලක්කම එනවා. හැබැයි දෙපැත්තටම දෙක ආපුවාම කැපිලා ගිහින් 1 කියලා එනවා. එකේ ඉලක්කම් අන්තිම සූත්‍රයට ලියන්නේ නැති නිසා XSO4 ඔය විදිහටයි සූත්‍රය ලැබෙන්නේ. XSO4 එහෙනම් උත්තරේ වෙන්නේ 17 වෙනි එකේ උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරය. 18 වෙනි එක බලන්න. 18 වෙනි එකේ ජලය කිලෝග්‍රෑම් 3ක ස්කන්ධයක් මීටර් 10ක් උස දිය ඇල්ලකින් පහළට වැටේ. දිය ඇල්ල මුදුනේදී ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. දැන් ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය හොයන්න ඔයගොල්ලෝ දන්න සමීකරණය මතක් කරගන්න. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අපි හොයන්නේ මොකද්ද සමීකරණය? විභව ශක්තිය සමානයි mgh. m කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින්. g කියන්නේ ගුරුත්වත්වරණය. h කියන්නේ උස. එතකොට මේ ජලය තිබිලා තියෙන්නේ මීටර් 10ක් උඩ. ජලය කිලෝග්‍රෑම් 3ක්. ගුරුත්වත්වරණය 10යි. එහෙනම් ස්කන්ධය කිලෝග්‍රෑම් 3යි. ගුරුත්වත්වරණය 10යි. උස මීටර් 10යි. උත්තර එන්න ඕන ජූල් වලින් නේද? එහෙනම් 18 වෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙවෙනි උත්තරේ වෙන්න ඕන. 3 වැඩි කිරීම 10 වැඩි කිරීම 10යි ජූල්. 18 දෙවෙනි උත්තරය. හරිද? දැන් මේකේ මේ ප්‍රකාශයක් තියෙනවා 19 වෙනි ප්‍රශ්නේ. ෆ්ලොයම් පටකය මගින් පරිවහනය කරනුයේ සුක්‍රෝස් මිශ්‍ර දියරයක් වන ෆ්ලොයමීය යුෂයයි. සුක්‍රෝස් මිශ්‍ර දියරයක් වන ෆ්ලොයමීය යුෂයයි. ෆ්ලොයම් පටකයෙන් ගෙනියන්නේ ඒක තමයි හරි. හේතුව ෆ්ලොයමීය තන්තු විශාල කුහර සහිත සජීවී සෛල වීමය. මොකද කියන්නේ? මොකද්ද මේකේ උත්තරේ කියලා දැම්මේ ඔයගොල්ලෝ? 3 තුන්වෙනි එක. ඒ කියන්නේ ප්‍රකාශය සත්‍යයි හේතුව අසත්‍යයි. ඔව්. ප්‍රකාශය සත්‍යයි. අර හේතුව විදියට ෆ්ලොයමීය තන්තු මේ විශාල කුහර සහිත සජීවී සෛල කියන එක බොරුනේ. එහෙනම් තුන්වෙනි උත්තරය තමයි. හරි. 19 3. 20 වෙනි ප්‍රශ්නය. විද්‍යාගාරයේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය කිරීමෙන් ඔක්සිජන් වායුව නිපදවා ගත හැකිය. මෙම ප්‍රතික්‍රියාවේ වායුව ඉක්මනින් ලබා ගැනීමට කළ හැකි උපක්‍රමය වන්නේ මොකද? මොකද උත්තරේ? ඒකත් මතකයේ තියෙන්න ඕන එකක්. ඔව්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් ඔක්සිජන් ගන්නකොට ප්‍රතික්‍රියාව වේගවත් කරන්න මොකද කරන්නේ? 4 ඔව් මොකද්ද දාපු උත්තරේ? හරියට ඇහුන්නේ නැහැ මට.
ඔව් මේක අර ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය යට තියෙන එකක් නේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන්න මෙතෙන්දි පාවිච්චි කරන්නේ උත්ප්‍රේරකයක්. මැංගනීස් ඩයොක්සයිඩ් එකතු කිරීම. ඒක විශේෂයෙන් මතක තියාගන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය ආලෝකය නිසා වෙන්න පුළුවන්. මෙතන ආලෝකයේ කතාවක් නැහැ. මැංගනීස් ඩයොක්සයිඩ් උත්ප්‍රේරකයක් විදිහට පාවිච්චි කළත් මේක ඉක්මනින් කරන්න පුළුවන්. උත්තරය 4. 20 වෙනි ප්‍රශ්නේ උත්තරය වෙන්නේ 4. හරි 21 වෙනි එකත් අවබෝධය තියෙන්න ඕන. බලන්න රූපයේ දැක්වෙන්නේ AB සන්නායකයක A සිට B දක්වා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලනවලු. පහත සඳහන් වගන්ති අතරින් නිවැරදි වගන්තිය තෝරන්නලු. මොකද කියන්නේ? මොකද්ද මේකේ නිවැරදි? ඔව්. මොකද්ද ලකුණු කරේ? 1 හරි 1 කියනවා. වෙනස් 4 කියනවා. 4 ගොඩක් අය 4 කියනවා. ඔව්. දැන් මේ විදුලි ධාරාවේ දිශාව සහ ඉලෙක්ට්‍රෝන ධාරාවේ දිශාව මේ දෙක මතකද? අපි ඔය විදුලිය ගැන කතා කරනකොට කියවෙන එකක් තමයි විද්‍යාඥයන් ඔය අතීතයේදී අර මේ වැරදීමක් සිද්ධ වෙච්ච නිසා මේක වෙලා තියෙන්නේ. මේ විදිහට දැන් අපි ගත්තොත් එහෙම මේ වගේ බැටරි කෑල්ලක් පිට මෙතන බල්බ් එකක් සම්බන්ධ කරනවා කියලා වයර් එකකින් කොහොම මේ ධනාග්‍රය මේ ඍණාග්‍රය බැටරි කෑල්ලක ඍණාග්‍රය කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි තැන. එතන තෙරපීම් වැඩි හින්දා මොකද වෙන්නේ? එතන ඉඳලා ඉලෙක්ට්‍රෝන තල්ලු වෙනවා මේ ඉලෙක්ට්‍රෝන පීඩනය අඩු ධන අග්‍රය වෙතට. ඕක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. හැබැයි අතීතයේදී මේ විද්‍යාඥයන්ට වැරදීමක් වෙලා මුලින්ම විදුලි ධාරාව විස්තර කරනකොට ඒගොල්ලෝ හිතුවේ ධනාග්‍රයේ ඉඳන් ඍණාග්‍රයට ධනාරෝපණ යනවා කියලා. ඒ නිසා විදුලි ධාරාව මුල් කාලේ ලකුණු කරේ ධනාග්‍රයෙන් ඍණාග්‍රයට. මෙහෙම ධනාග්‍රයෙන් ඉඳන් ඍණාග්‍රයට ඔහොම යනවා කියලා. පස්සේ කාලෙක තමයි හොයාගන්නේ ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන කියලා. ඉලෙක්ට්‍රෝන ඍණාග්‍රයෙන් ධනාග්‍රයට යනවා. හැබැයි ඒ වෙනකොට දැන් ධනාග්‍රයෙන් ඉඳන් ඍණාග්‍රයට තමයි විදුලි ධාරාව යන්නේ කියලා අර විද්‍යාඥයෝ ඒ මත පිහිටලා යම් යම් පැහැදිලි කිරීම කරලා තිබ්බා. ඒ නිසා විද්‍යාඥයෝ මොකක්ද කළේ? විදුලි ධාරාවේ දිශාව ධනාග්‍රයෙන් ඉඳන් ඍණාග්‍රයට කියලා සම්මතයක් ඇති කරගත්තා. සම්මත කරගත්තා. මින් පස්සේ අපි දිගටම මේ ලකුණු කරපු විදිහටම ධනාග්‍රයෙන් ඉඳන් ඍණාග්‍රයට ධාරාව යනවා කියලා සලකමු කියලා. ඒ නිසා මේ අදටත් අපි ඔය රූප සටහන් වල ධාරාව ලකුණු කරන්නේ ධනාග්‍රය ඍණාග්‍රයට. ඒක සම්මත ධාරාව. ඉතින් සම්මත ධාරාව තමයි පරිපථවලදී ලකුණු කරන්නේ අපි සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන ගමන් කරන පැත්ත ලකුණු කරන්නේ නැහැ. දැන් මේකේ මේ මෙතන තියෙන්නේ මේ මෙහි ඉඳන් මෙහි පැත්තට දීලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන යනවා කියලා. E කියලා තියෙන්නේ. පේනවද? ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම තමයි මේ තියෙන්නේ. හැම වෙලේම ඉලෙක්ට්‍රෝන ගමන් කරන පැත්තට විරුද්ධ පැත්තට තමයි සම්මත ධාරාව තියෙන්නේ. ඒ නිසා විදුලි ධාරාව සම්මත ධාරාව යනවා කියලා සලකන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන පැත්තට විරුද්ධ පැත්තට. එහෙනම් මේකේ A සිට B දක්වා විදුලි ධාරාවක් ගලයි කියන එක වැරදි. මේ පෙන්නලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ගැලීම. ඊට විරුද්ධ පැත්තට තමයි සම්මත ධාරාව යන්නේ. යනවා කියලා සලකන්නේ. B සිට A දක්වා ඍණ ආරෝපණ ගලයි. නෑ ඍණ ආරෝපණ කියන්නේ ඉලෙක්ට්‍රෝනමනේ. එහෙනම් දෙවෙනි එකත් වැරදි. A සිට B දක්වා ධන ආරෝපණ ගලයි. ධන ආරෝපණ යනවා කියලා සලකන්නේත් නෑ. ඒ ඉස්සර මුල් කාලේ කිව්වට. B සිට A දක්වා විද්‍යුත් ධාරාවක් ගලයි. ඔව් B සිට A දක්වා විදුලි ධාරාව සම්මත ධාරාව යනවා කියලා තමයි මේකෙන් කියන්නේ. එහෙනම් 4 තමයි උත්තරේ. 22 වෙනි එක නිවැරදි සම්බන්ධය දැක්වෙන පිළිතුර හොයන්නලු. මොකද්ද මේකේ නිවැරදි සම්බන්ධය? 3 3 වෙනි එක. ඔව් බලමු මයලීන් කපුව සෛල දේහය වෙතට ආවේග ලබා දීම.
එහෙම එකක් කරනවද මේ ස්නායු සෛලයක නියුරෝන එක මයිලින් කොපුවෙන් එහෙම කරන්නේ මයිලින් කොපුවෙන් අර සම්ප්‍රේෂණය වේගය වැඩි කරනවා හැබැයි ආවේග ගමන් කරන වේගය වැඩි කරනවා ඔය කතාව වැරදි දෙවෙනි එක අනුශාකිකා සෛල දේහෙන් ඉවතට ආවේග ගෙන යාම නෑනේ අනුශාකිකා සෛල දේහය වෙතටනේ ගේන්නේ අක්ෂණය සෛල දේහෙන් ඉවතට ආවේග ගෙන යාම අක්ෂණය හඳුන්වනකොට අපි එහෙම නේද කියන්නේ අක්ෂණය කියන්නේ සෛල දේහෙන් ඉවතට ආවේග ගෙන යන ප්‍රසරය එහෙනම් ඒක හරි න්‍යෂ්ටිය සෛල දේහ වෙතට ආවේග ලබා දීම නෑ එහෙම එකක් කරන්නේ නෑනේ එහෙනම් උත්තරය 3 හරි තුන්වෙනි එක 23 වෙනි එක සමජාතීය මිශ්‍රණයක් සතු ලක්ෂණයක් නොවන්නේ මොකක්ද උත්තරේ දැම්මේ දෙක දෙවෙනි එක එතකොට අනිත්‍ය බලමු සෑම ස්ථානයකම සංයුතිය සමාන වීම ඔව් සමජාතීය නම් එහෙම වෙන්න ඕන නේද අංශු ව්‍යාප්තිය සමාන වෙනවලු තුන්වෙනි උත්තරේ කියනවා ඔව් සංයුතිය සමාන වෙන්නේ ව්‍යාප්තිය සමාන වුණොත් නේ සෑම ස්ථානයක වර්ණය සමාන වීම වර්ණයක් තියෙනවා නම් සමාන වෙන්න ඕන මොකද අංශු සමානව ව්‍යාප්ත වෙලා තියෙන නිසා හැබැයි හැම සමජාතීය මිශ්‍රණයක්ම පාරදෘශ්‍ය වීම කියන එක අනිවාර්ය කාරණයක් නෙමෙයි පාරදෘශ්‍ය වෙන්න ඕනේ නැහැ දැන් කොන්ඩිස් ටිකක් වතුර දිය කරාම දම් පාට ද්‍රාවණයක් හැදෙනවා පාරදෘශ්‍ය නොවන තරමට දිය කරන්නත් පුළුවන් ඕන ඒ නිසා තුන්වෙනි මේ දෙවෙනි උත්තරේ තමයි මේකේ අපිට ගන්න වෙන්නේ සමජාතීය මිශ්‍රණයක් සතු ලක්ෂණයක් නොවන්නේ ඒතර අනිත් උත්තර හතරෙම තියෙන කාරණා සමජාතීය මිශ්‍රණයක ලක්ෂණ සෑම ස්ථානයකම සංයුතිය සමානයි සමාන අංශු ව්‍යාප්තියක් තියෙනවා සෑම ස්ථානයකම වර්ණය සමානයි හරි ඊට පස්සේ බලමු අපි ඊළඟ ප්‍රශ්න ටික බලන්න මේ ටික ඉස්සලා ලියමු වැඩි වෙලාවක් යන්නේ නැහැ ඒ ටික ඉක්මනින් ලියන්න පුළුවන් දැන් විනාඩියකින් ලියන්න පුළුවන්
තව විනාඩියකින් ඉවර කරන්න. හොඳයි. දැන් ඉවර ඇති. ඉවරයි නේද? එහෙනම් බලමු. බලන්න පළවෙනි එකේ තියෙනවා 24 වෙනි එකේ විද්‍යුත් චුම්බක තරංග පිළිබඳ පහත වගන්ති සලකන්න කියලා. ඒ විද්‍යුත් ක්ෂේත්‍රයත් චුම්බක ක්ෂේත්‍රයත් යන දෙකටම ලම්බක දිශාවට තරංග ප්‍රචාරණය වේ. B. තරංග ප්‍රචාරණයට මාධ්‍යයක් අවශ්‍ය නොවේ, අත්‍යවශ්‍ය නොවේ. C. තරංගය තුළ විද්‍යුත් ක්ෂේත්‍රය හා විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය එකිනෙකට සමාන්තරය. මේවායින් සත්‍ය වන්නේ. මොකක්ද උත්තරේ ලකුණු කරේ? කීවෙනි උත්තරේද? එක. ඔව්. එක. පළවෙනි එකද? තුන්වෙනි එකද? 3 ඔව් සමහරු 3 කියනවා. සමහරු 4 ලකුණු කරපු අය ඉන්නවද? 3 සමහරු 4, සමහරු 3, සමහරු 1. දෙක ලකුණු කරපු අය නැද්ද? හොඳයි බලන්න විද්‍යුත් චුම්බක තරංග ගැන කියන්නේ. කොහොමද විද්‍යුත් චුම්බක තරංගයක් හැදෙන්නේ? විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් එකිනෙකට ලම්බක තල දෙකක් ඔස්සේ විචලනය නිසා. එහෙනම් ඒ කියන එක විද්‍යුත් චුම්බක තරංගයක ලක්ෂණයක් තමයි. එතකොට දෙවෙනි උත්තරේ අයින් වෙනවා. ඒ නෑනේ. ඊළඟට විද්‍යුත් චුම්බක තරංග සම්බන්ධයෙන් ඔයගොල්ලෝ දන්න කාරණයක්. තරංග ප්‍රචාරණයට මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවේ. විද්‍යුත් චුම්බක තරංග ප්‍රචාරණයට මාධ්‍යයක් ඕනේද? මාධ්‍යයක් ඕන නැහැ. එහෙනම් B කියන උත්තරය ඒකත් විද්‍යුත් චුම්බක තරංග වලට අදාළ එකක්. ඒතර B නැති නිසා තුන්වෙනි උත්තරෙත් අයින් වෙනවා. දැන් දෙවෙනි උත්තරෙත් අයින් වෙනවා, තුන්වෙනි උත්තරෙත් අයින් වෙනවා. C. තරංගය තුල විද්‍යුත් ක්ෂේත්‍රය හා චුම්බක ක්ෂේත්‍රය එකිනෙකට සමාන්තරය. සමාන්තරවද තියෙන්නේ. දැන් අර මුලිනුත් කිව්වනේ විද්‍යුත් ක්ෂේත්‍රයයි චුම්බක ක්ෂේත්‍රයයි එකිනෙකට ලම්බක තල දෙකක් ඔස්සේ විචලන වෙනවා. ඊට ලම්බකව තමයි තරංගය ඇති වෙන්නේ. එතකොට C කියන වාක්‍ය වැරදි. එහෙනම් උත්තරය පළවෙනි එක. පළවෙනි උත්තරේ තමයි සත්‍ය වෙන්නේ. 25. ප්‍රභා සංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව පෙන්වීම සඳහා සිදු කරන ක්‍රියාකාරකමකදී KOH ද්‍රාවණයක් යොදා ගනු ලබන්නේ KOH මගින්. ඒ කියන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මගින්. ඒක දන්න එකක් නේ. මොකක් හින්දාද? කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන බැවිනි. කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන බැවිනි. දෙවෙනි උත්තරය. දැන් 26ට මොකද්ද උත්තරේ දැම්මේ? 3 4 3 කියනවා 4 කියනවා. 4 හරි බලමු. 4 ඔව් ගොඩක් අය 4 කියනවා නේද? ඇසිටික් අම්ලය ඝන සෙන්ටිමීටර් 50ක් ආශ්‍රිත ජලයේ දිය කර ඝන සෙන්ටිමීටර් 100ක ඇසිටික් අම්ල ද්‍රාවණයක් සාදා ඇත. එම ද්‍රාවණයේ
ඇසිටික් අම්ල පරිමා භාගය. අහන්නේ මොකද්ද? ඇසිටික් අම්ල පරිමා භාගය. එතන පරිමා භාගය අපි හොයන ක්‍රමය මතකද? පරිමා භාගය අපි ගන්නේ අර ද්‍රව්‍ය පරිමාව බෙදනවා මිශ්‍රණයේ පරිමාවෙන්. මිශ්‍රණය ඝන සෙන්ටිමීටර් 500යි. ද්‍රව්‍ය කියලා කියන්නේ මෙතන ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලයේ තියෙන්නේ 50යි. මිශ්‍රණය තියෙනවා 500ක්. එතකොට ඝන සෙන්ටිමීටර් කැපිලා ගියාම කීයද එන්නේ? 10න් 1යි. 10න් 1යි කියලා කියන්නේ 0.1යි. 10න් 1යි එහෙම නැත්නම් 0.1යි. එහෙනම් උත්තරේ වෙන්න ඕන දෙවෙනි උත්තරය. පැහැදිලිද? හදපු විදිහ. 27. පහත සංගීත භාණ්ඩ කුලකයන් අතරින් එකම ගණයට අයත් භාණ්ඩ ඇත්තේ කුමන පිළිතුරේද? මොකක්ද උත්තරය? එක. එක. ඔව් පළවෙනි උත්තරේ නේද? වයලීනය තත්, මැන්ඩලීනය තත්, සිතාරය තත් භාණ්ඩයක්, ගිටාරය තත් භාණ්ඩයක්. අර දෙවෙනි උත්තරේ සර්පිනාව සුචිර භාණ්ඩයක්, වායු කම්පනයක්, බටලාව වායු, මවුත් ඕගන් එක වායු. හැබැයි වයලීනය තත්. ඊළඟට තුන්වෙනි උත්තරේ ගිටාරය ගත්තාම තත්, තබ්ලාව සමාඝාත කියලා අපි කියන්නේ පටල කම්පනයක්, මැන්ඩලීනය තත්, රබාන නැවතත් සමාඝාත නැත්නම් පටල. හතරවෙනි එකේ බෙරය පටල සමාඝාත, වයලීනය තත්, සිතාරය තත්, හොරණෑව සුශිර වායු කම්පනයක්. එහෙනම් උත්තරය 1. 27 කියන එක තමයි උත්තරේ වෙන්නේ. 28 බලන්න. මිනිසාගේ ආහාර ජීර්ණය සම්බන්ධ එන්සයිම පිළිබඳ නොගැලපෙන පිළිතුර. මොකද්ද මේකේ උත්තරේ දැම්මේ? ආහාර ජීර්ණය සම්බන්ධ නොගැලපෙන පිළිතුර. මිනිසාගේ මුඛයේ ටයලින් මගින් පිස්ටය මෝල්ටෝස් බවට පත් කරයි කියලා තියෙනවා. හරිද වැරදිද? මුඛයේදී ටයලින් මගින් පිස්ටය මෝල්ටෝස් බවට පත් කරයි. ඒ වාක්‍ය හරිද වැරදිද? හරි. පළවෙනි වාක්‍යය ගැන මම අහන්නේ. හරි. ඔව් ඒ වාක්‍ය හරි. ටයලින් එහෙම නැත්නම් ඇමයිලේස් කියන්නේ මේ දෙකම එකයි. ඒ මුඛයේදී තමයි ජීර්ණය ආරම්භ වෙන්නේ. රසායනික ජීර්ණයත් භෞතික ජීර්ණයත් දෙකම මුඛයේදී ආරම්භ වෙන්නේ. ඒක රසායනික ජීර්ණය තමයි මේ තියෙන්නේ. ටයලින් වලින් පිස්ටය මෝල්ටෝස් බවට පත් කරනවා. එහෙනම් ඒ වාක්‍ය හරි. ආමාශය තුළදී ප්‍රෝටීන් පෙප්සින් වල ක්‍රියාව නිසා පොලිපෙප්ටයිඩ් බවට පත් වේ. ඒකත් සිද්ධ වෙනවනේ. ලිපිඩ ජීර්ණය සිදුවන්නේ ආමාශයෙන් ස්‍රාවය වන ලිපිඩ ජීර්ණය සිදුවන්නේ ආමාශයෙන් ස්‍රාවය වන ලයිපේස් මගිනි. හරිද වැරදිද? වැරදි. ඔව්. ලයිපේස් ආමාශයෙන් ස්‍රාවය වෙන්නේ නැහැ. එහෙනම් තුන්වෙනි උත්තරේ වැරදි. ශුද්‍රාන්ත්‍රයේදී මෝල්ටෝස් ජීර්ණයේ අන්තඵලය ලෙස ග්ලූකෝස් ලැබේ. ඔව්. මෝල්ටෝස් වලින් පස්සේ ඊට පස්සේ ග්ලූකෝස් හැදෙනවා. ග්ලූකෝස් තමයි ශරීරයට උරාගන්නේ. එහෙනම් නොගැලපෙන පිළිතුර වෙන්නේ තුන්වෙනි එක. 29 වෙනි ප්‍රශ්නය. මුහුදු ජලයෙන් ලුණු නිපදවීමේදී ලැබෙන අතුරු ඵලය කුමක්ද? ඔව්. එක කියනවා. එක. දෙක කියනවා. එක කියනවා. එක. දැන් ගොඩක් අය එක කියලා කියනවා. හරි. චුට්ටක් මතක් කරන්නකෝ. දැන් සෝඩියම් තියෙනකොට අන්න සෝඩියම් කාබනේට් දුන්නා දැක්කා ගැහුවා නේ. ආ 3 කියලාත් උත්තරයක් කියනවා.
ඔව් දැන් මේකෙදී දැන් මේ වගේ සමහර ප්‍රශ්නවලදී මේ තමන් හරියටම උත්තරේ දන්නේ නැත්නම් ඒ කියන්නේ නිවැරදි උත්තරේ දන්නේ නැත්නම් වැරදි උත්තර අයින් කරගන්න. ඉස්සෙල්ලා මුහුදු ජලයෙන් ලුණු නිපදවන ක්‍රියාවලිය මතක් කරොත් මේ පළවෙනි තටාකයේදී පළවෙනි අවස්ථාවේදී මොනවද අවක්ෂේප වෙන්නේ? ලුණු ලේවායක පළවෙනි තටාකයේ නොගැඹුරු අර විශාල තටාකයේ මුලින්ම අවක්ෂේප වෙන්නේ මොකද්ද? ද්‍රව්‍ය මතකද? තටාක තුනක් තියෙනවා නේද? ලුණු ලේවායන් තුනක්. ඒ ලේවායේ තටාක තුන. එතකොට අර නොගැඹුරු එක මුල්ම තියෙන තටාකයේදී මොකද්ද පතුලේ අවක්ෂේප වෙන්නේ? ඒ පළවෙනි තටාකයේ මතකද? කැල්සියම් කාබනේට්. එහෙමද? සෝඩියම් කාබනේට් අවක්ෂේප වෙනවා කියලා ඉගෙනගෙන තියනවාද? මුහුදු ජලයෙන් ලුණු හදනකොට සෝඩියම් කාබනේට්ද? සෝඩියම් කාබනේට් නෙමෙයි. ඒක පටලවන්න තමයි දීලා තියෙන්නේ කැල්සියම් කාබනේට්. ඒතර කැල්සියම් කාබනේට් තමයි නොගැඹුරු විශාල තටාකේ සාන්ද්‍රණීය දෙගුණයක් වෙනකොට තැම්පත් වෙන්නේ. හරිද? ඒක මතක තියාගන්න. දැන් තටාක තුනක් තියෙනවනේ. එතකොට පළවෙනි තටාකේ මේ මුහුදු ජලයෙන් ලුණු නිපදවනකොට මේ විදිහට තටාක ඔහම ගත්තොත් පළවෙනි තටාකයට මුහුදු ජලය ආපුහාම සාන්ද්‍රණය අර ලැබිච්ච ජලය වගේ සාන්ද්‍රණය දෙගුණයක් වුණාම වතුර තැම්පත් වෙන්නේ කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් තමයි පළවෙනි තටාකය තුල නොගැඹුරු තටාකේ තැම්පත් වෙන්නේ. දෙවෙනි තටාකයට ගියාම සාන්ද්‍රණය 4 ගුණයක් වුණාම එතකොට මේකේ තැම්පත් වෙන්නේ කැල්සියම් සල්ෆේට්. තුන්වෙනි තටාකයේදී සාන්ද්‍රණය 10 ගුණයක් වුණාම තමයි සෝඩියම් ක්ලෝරයිඩ් මේකේ තැම්පත් වෙන්නේ. ඉතුරු ජලය මේකෙන් එළියට යවනවා. ඒකේ අර මැග්නීසියම් ලවණ තියෙන්න පුළුවන්. දැන් මේ තටාක තුනේදී පළවෙනි තටාකයේ කැල්සියම් කාබනේට් තමයි තැම්පත් වෙන්නේ. දෙවෙනි එකේ කැල්සියම් සල්ෆේට්, තුන්වෙනි එකේ සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට මේ උත්තර ගනිද්දි දැන් මේ ලුණු ලේවායක මේ ලුණු නිපදවන ක්‍රියාවලිය මතකනම් සෝඩියම් කාබනේට් කියලා එකක් කොහෙවත් තැම්පත් වෙන්නේ නැහැ. අතුරු ඵලයක් විදිහට. ලෝ බොර මේක ASCII ලෝ බොර නෑනේ. ලෝ බොර කොහෙද? එන්නේ යකඩ නිස්සාරණයේදී. සෝඩියම් සිලිකේට් ඒකත් මේකෙදි ලැබෙන එකක් නෙමෙයි. සිලිකේට් හැදෙනවා ඒත් යකඩ නිස්සාරණයේදී. ඒත් සෝඩියම් සිලිකේට් නෙමෙයිනේ. එතකොට සෝඩියම් කාබනේට් අයින් වෙනවා. ලෝ බොර අයින් වෙනවා. සෝඩියම් සිලිකේට් අයින් වෙනවා. එතකොට අන්න ඒ ටික දැන් ඕගොල්ලෝ දන්න දේවල් මේවා හැදෙන්නේ නැහැ කියලා ඕගොල්ලෝ දන්නවනේ. ඒ නිසා ඒ ටික අයින් කරන්න ඕනේ. එතකොට ජිප්සම් කියලා එකක් ඉතුරු වෙනවා. ඒතර උත්තරේ වෙන්නේ ජිප්සම් තමයි. ඒතර ජිප්සම් ගැන දන්නේ නැත්නම් අර සෝඩියම් කාබනේට් ගැන දන්නවා ඒක ලුණු ලේවායක හැදෙන්නේ නැහැ. ලෝ බොර එතන හැදෙන්නේ නැහැ. සෝඩියම් සිලිකේට් හැදෙන්නේ නැහැ. සෝඩියම් කියලා තියෙන නිසා ඕගොල්ලන්ට වරද්දන්න තමයි මේ සෝඩියම් කාබනේට්, සෝඩියම් සිලිකේට් දාලා තියෙන. සෝඩියම් ක්ලෝරයිඩ් නෙලුණු. ඊළඟට කැල්සියම් කාබනේට් තමයි පළවෙනි එකේ තැම්පත් වෙන්නේ. ඒවත් එක්ක පටලවන්න තමයි මේ දේවල් ටික තියෙන්නේ.
ජිප්සම් කියන එක දන්නේ නැති වුණාට උත්තරේ තෝරගන්න එහෙමයි. අපි දන්න දේවල් මෙතන අනිවාර්යයෙන්ම හැදෙන්නේ නැහැ මේවා කියලා ඒ ටික උත්තර ටික අයින් කරාම ඉතුරු වෙන එක්කෙනා ජිප්සම්. ඇත්තටම ජිප්සම් කියලා කියන්නේ කැල්සියම් සල්ෆේට් සහ ජල අණු. කැල්සියම් සල්ෆේට් අණුවකට ජල අණු දෙකක් බැඳිලා තියෙන්නේ. මේක ගැන දැනගන්න ඕන එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ Taman රසායනික සූත්‍රය දැනගත්තේ නැතුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මම අර කියපු විදිහට ඒක උත්තරේ ගන්න දන්න අනිත් ඒවා අනිවාර්යෙන් ඒවා හැදෙන්නේ නැහැ කියලා දන්න නිසා ඒවා උත්තර වලින් අයින් කරාම ඉතුරු වෙන එක ජිප්සම් කියලා ගන්න පුළුවන්. ජිප්සම් කියන්නේ මොකක්ද කියන එක ඕනනම් දැන් එතන ලියලා තියාගන්න. කැල්සියම් සල්ෆේට් වලට ජලාණු දෙකක් එකතු වෙලා තියෙන්නේ. 30 වෙනි ප්‍රශ්නේ තියෙනවා මුහුදු ජලයෙන් ලුණු නිපදවීමේදී ලැබෙන අතුරු ඵලය කුමක්ද? මේක හරිනේ. 30 වෙනි එකේ තියෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය නිරූපණය සඳහා පන්ති කාමරයේ කරන ලද ක්‍රියාකාරකමක් පහත දැක්වේ. වට අඩි ප්ලාස්කුවකට ජලය දමා LXA යන ස්ථාන වලින් ලේසර් ආලෝක කිරණ ජල පෘෂ්ඨයට නිකුත් කර ඇත. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය දැක්වෙන ආලෝක කිරණ ගමන් මාර්ගය මොකක්ද කියලා අහනවා. මොකක් වෙන්න පුළුවන්ද? 4 4 හතර. LOM. ඔව් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකදී පතන කෝණයේ අගය ගොඩක් වැඩි වුණාම තමයි නැවත පැමිණි මාධ්‍යයටම මේක ආපහු හැරෙන්නේ. එතකොට මේකෙදි වැඩි කෝණයකින් පතනය වෙන්න ඕන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙන්න නම් ඒ නිසා මේකෙදි අපිට ගන්න පුළුවන් වැඩිම පතන කෝණයේ තියෙන අවස්ථාව LO. එතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා LM LOM විදිහට. ඒක තමයි ගන්න පුළුවන්. LOM. හරි. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්න ටිකත් බලමු. මේ ටිකට උත්තර ටික ලියන්න ඉස්සෙල්ලා හොඳට කියවන්න.
ඉවරද දැන්? එහෙනම් අපි බලමු උත්තර ටික හරිද කියලා. පළවෙනි එක සෛලීය ශ්වසනයේදී ATP ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට් වලින් ඉටුවන කාර්යයක් නොවන්නේ ශක්තිය ගබඩා කිරීම, ශක්තිය නිපදවීම, ශක්තිය නිදහස් කිරීම, ශක්ති වාහකයක් ලෙස ක්‍රියා කිරීම. මොකද්ද උත්තරේ දැම්මේ? දෙක. ඔව්. ශක්තිය නිපදවීම. ඔව්. ATP කියන්නේ ශක්තිය ගබඩා කරන එකක්. ඒතකොට ගබඩා කරපු ශක්තිය නිදහස් කරන්න පුළුවන්. ගබඩා කරගෙන ඒවා වෙන තැනකට ගෙනියන්න පුළුවන්. ඒතර ශක්ති වාහකයක් විදිහට ක්‍රියා කිරීම හරි. ශක්තිය නිදහස් කිරීමත් හරි. ශක්තිය ගබඩා කිරීමත් හරි. නමුත් එයා ශක්තිය නිපදවන්නේ නැහැ. එයා කරන්නේ අර ශ්වසනයේදී නිපදවන ශක්තිය ATP තුල ගබඩා කරගන්නවා. ඒක එතකොට වෙන තැනකට ගෙනියන්න පුළුවන්. ගෙනියලා වෙන තැනක නිදහස් කරන්න පුළුවන්. එහෙනම් උත්තරය දෙවෙනි එක තමයි. ප්‍රබල භෂ්ම සම්බන්ධයෙන් පහත වගන්ති අතරින් සත්‍ය වගන්තිය හොයන්නලු. බලන්න. ජලීය ද්‍රාවණයකදී පූර්ණව අයනීකරණය වී OH ඍණ අයන මුදා හරි. ප්‍රබල භෂ්මයක් කියන්නේ ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රොක්සිල් අයන නිදහස් කරන්න ඕන පූර්ණව අයනීකරණය වෙලා. ඒ භෂ්මේ පූර්ණ ලෙස අයනීකරණය වෙලා OH ඍණ අයන නිදහස් කරන්න ඕන. එහෙනම් ඒ ලක්ෂණ අතරින් පළවෙනි ඒ උත්තරේ තියෙන ලක්ෂණය හරි. ඒ දෙවෙනි උත්තරේ ලක්ෂණය විදිහට තියෙන එකේ කියන්නේ ජලීය ද්‍රාවණයකදී පූර්ණ අයනීකරණය වේ H ධන අයන මුදා හරි. H ධන අයන නිදහස් කරන්නේ භෂ්ම නෙමෙයි අම්ල. එහෙනම් දෙවෙනි උත්තරේ වැරදි එකකින්. තුන්වෙනි උත්තරේ බලන්න ජලීය ද්‍රාවණයකදී අර්ධව අයනීකරණය වී OH ඍණ අයන මුදා හරි. අර්ධව අයනීකරණය වෙනවා නම් ප්‍රබල භෂ්මයක් වෙන්නේ නැහැ. එහෙනම් තුන්වෙනි උත්තරෙත් වැරදි. ජලීය ද්‍රාවණයකදී පූර්ණව අයනීකරණය වී OH ඍණ අයන මුදා හරි. 1 4 කියන උත්තර දෙකේ ලක්ෂණ හරි. ඊට පස්සේ බලමු උදාහරණ. ජලීය පළවෙනි එකයි දැන් හතරවෙනි උත්තරයයි නේ තියෙන්නේ. පළවෙනි උත්තරේ උදාහරණ විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. හතරවෙනි එකේ උදාහරණ විදිහට ඇමෝනියා ද්‍රාවණය තියෙනවා. දැන් ප්‍රබල භෂ්මය වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ද ඇමෝනියා ද්‍රාවණයද නැත්නම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්ද? ප්‍රබල භෂ්මය වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් උත්තරේ වෙන්නේ 4 නෙමෙයි 1. ඒ උත්තර තෝරනකොට උත්තර වෙන් කරගන්න ක්‍රමය පොඩ්ඩක් හරියට ඔලුවට ගන්න. අපි මේ එක එක ලක්ෂණ සලකලා වැරදිව අයින් කරන්න පුළුවන්. එතකොට උත්තරයට ලං වෙන්න ලේසි. එහෙනම් 1 පළවෙනි එක තමයි උත්තරේ. 33 වෙනි එකේ තියෙන ප්‍රකාශ විද්‍යාවේ භාවිතා වන උපකරණ කීපයක් පහත දැක්වේ. බහුරූපේක්ෂය, සරලාන්වීක්ෂය, ප්‍රකාශ තන්තු. මතක ඇතිනේ. බහුරූපේක්ෂය අර ත්‍රිකෝණාකාරව වීදුරු කැබලි තුනක් තියලා ඒක ඇතුළට මොනවා හරි පාට පබළු වගේ දේවල් දාලා කරකවමින් නිරීක්ෂණය කරන්නේ ප්‍රතිබිම්බ ගොඩක් ලැබෙන්නේ. සරලාන්වීක්ෂය කියන්නේ අත්කාචය. ප්‍රකාශ තන්තු කියන එක මතක ඇති පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය පාවිච්චි වෙන්නේ. ඒතර බහුරූපේක්ෂයේදී කණ්ණාඩි තුනක් අරගෙනත් මේක හදන්න පුළුවන්. ඒතර මේවැයෙන් වෙන්නේ ආලෝක පරාවර්තනයක්. එතකොට මේවැය සංසිද්ධි බලමු. බහුරූපේක්ෂය ඉස්සෙල්ලා ගමුකෝ. එහෙනම් බහුරූපේක්ෂය වෙන්නේ මොකද්ද? පරාවර්තනයක්. පළවෙනි උත්තරේ පරාවර්තනය තියෙනවා. දෙවෙනි උත්තරේ පරාවර්තනය තියෙනවා. තුන්වෙනි එකේ පූර්ණ අභ්‍යන්තර, හතරවෙනි එකේ වර්තනය. නම් 3යි 4යි උත්තර දෙක මේ පළවෙනි වචන දෙක බලලා 1 2 උත්තර හරි කියලා 3 4 අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ යමු B කියන එකට. සරලාන්වීක්ෂය කාචයක්නේ. කාචයකින් වෙන්නේ වර්තනයක්. එහෙනම් පළවෙනි උත්තරේ වර්තනය තියෙනවා. දෙවෙනි උත්තරේදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය තියෙන්නේ. එහෙනම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය නෙමෙයි. දැන් එහෙනම් උත්තරේ ඇවිත් තියෙනවා. C කියන එකත් බලමු. ප්‍රකාශ තන්තු මම කලින්ම කිව්වා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙන්නේ. එහෙනම් පරාවර්තනය, වර්තනය, පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය තමයි
මේ උපකරණ තුනේ සිද්ධ වෙන්නේ. එහෙනම් පළවෙනි උත්තරේ තමයි නිවැරදි වෙන්නේ. 1. හතර මුත්‍ර වාහිනී පද්ධතිය ආශ්‍රිත රෝග පිළිබඳව සිසුවෙකු විසින් ඉදිරිපත් කළ අදහස් කීපයක් පහත දැක්වේ. පළවෙනි එකේ තියෙනවා කැල්සියම් ඔක්සලේට් අවක්ෂේප වීම මුත්‍රාශයේ ගල් ඇතිවීමට හේතු වේ. හරිද වැරදිද? වාක්‍යය. හරි. ඔව් මුත්‍රා ගල් කියලා කියන්නේ මේ කැල්සියම් ඔක්සලේට් ස්පටික තමයි. එහෙනම් හරි. මුක්ක ප්‍රදාහයේ හේතුවෙන් අත්‍යවශ්‍ය ප්‍රෝටීන හිඟ වේ. වෘක්ක ආසාදනය වෙනවා. ඒ වෘක්ක ප්‍රදාහයත් එක්ක ක්‍රියාකාරීත්වය අඩපණ වෙනකොට ප්‍රෝටීන් පිට වෙන්න ගන්නවා මුත්‍රා සමග. එතකොට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් අඩුවීමක් වෙන්න පුළුවන්. සාමාන්‍ය මුත්‍රා සමග ප්‍රෝටීන් පිට වෙන්නේ නැහැ. වෘක්ක ප්‍රදාහය නිසා පිට වෙන්න පුළුවන්. එහෙනම් B කියන එකත් හරි. C වකුගඩු ආශ්‍රිත රෝග කෙරේ බැරලෝහ බලපායි. ඔය ලෙඩ් ඊයම් ආසනික් වගේ බැරලෝහ බලපානවා කියලා ඔයගොල්ලෝ දන්නවා. C කියන එකත් හරි. එහෙනම් ABC තුනම හරි. උත්තරේ 4 වෙනි එක. ගොඩක් අයට මතක තියෙන නැති වෙන්නේ B එක. වෘක්ක ප්‍රදාහය හේතුවෙන් අත්‍යවශ්‍ය ප්‍රෝටීන් එක වේ කියන එක තමයි ගොඩක් අයට අමතක ඇත්තේ. ඒ නිසා වෙන උත්තරයක් ගහලත් ඇති. නමුත් උත්තරේ 4. 35 ටිකක් කල්පනා කරන්න ඕන එකක්. බලන්න. තාපදායක ප්‍රතික්‍රියාවකදී බාහිර පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාමට හේතු වේ. ඒ වාක්‍ය හරිද වැරදිද? තාපදායක ප්‍රතික්‍රියාවකදී බාහිර පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්ද බැයිද? මොකද්ද තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ? බාහිරට තාපය පිට කරමින් සිදුවන ප්‍රතික්‍රියාවක්. එහෙනම් බාහිර පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්. ඒ කියන වාක්‍ය හරි. B කියන එක ප්‍රතික්‍රියකවල ශක්තිය පළවල ශක්තියට වඩා හැම විටම අඩුය. තාපදායක ප්‍රතික්‍රියාවකදී මොකද වෙන්නේ? තාපයේ විදියට ශක්තිය පිට වුණාම ප්‍රතික්‍රියකවලට වඩා පළවල තියෙන ශක්තිය අඩු වෙනව නේද? ඒ පිට වෙනවනේ කොටසක්. එහෙනම් B කියන එක වැරදි. C පරිසර උෂ්ණත්වය ඉහළ යාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු වීමට බලපායි. දැන් බාහිරට තාපය පිට කරමින් තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට බාහිර පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා නම් අර තාපය පිට වෙන්න අමාරුයි. ඇයි බාහිර පරිසරයේ උෂ්ණත්වය ඉහළ තියෙන්නේ? එතකොට උෂ්ණත්වය වැඩි තැන ඉඳන් අඩු තැනට තමයි තාපය ගමන් කරන්නේ. මතකද තාපයේ පාඩමේ කිව්වා. උෂ්ණත්වය වැඩි තැන ඉඳන් උෂ්ණත්වය අඩු තැනට තමයි තාපය ගමන් කරන්නේ. එතකොට තාපදායක ප්‍රතික්‍රියාවකදී තාපය බාහිර පරිසරයට යන්න නම් බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩුවෙන් තිබුණොත් තමයි ලේසියෙන් තාපය පිට වෙන්නේ. එහෙනම් පරිසර උෂ්ණත්වය ඉහළ යාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු වීමට බලපායි කියන කතාව හරි. පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට එළියට තාපය පිට කරගන්න අමාරු වෙනවා අර ප්‍රතික්‍රියාවෙන්. එහෙනම් A සහ C තමයි නිවැරදි ප්‍රකාශ වෙන්නේ. දැන් උත්තරය 3 වෙනි එක. සර් 34 එකේ ඒ ගන්න බෑ නේද? ඒක මුත්‍රාශය කියලා තියෙන වකුගඩු රෝග පිළිබඳව. ඒකේ මුත්‍ර වාහිනී පද්ධතිය ආශ්‍රිත රෝගනේ. එතකොට මුත්‍ර වාහිනී පද්ධතිය ආශ්‍රිත කියපුවාම වකුගඩු මුත්‍රාශය දෙකම ගන්න පුළුවන්. මුත්‍ර වාහිනී පද්ධතිය ආශ්‍රිත රෝග කියලානේ. ඒතර යට තියෙන වකුගඩු රෝග. ඔව්. ඉහත ප්‍රකාශ අතුරින් වකුගඩු රෝග. ඒ කියන්නේ වකුගඩු ආශ්‍රිත රෝග කෙරේ බැරලෝහ බලපායි කියන වාක්‍ය ඇත්ත එකක් නේ. ඒතර වකුගඩු මුත්‍ර වාහිනී පද්ධතිය ආශ්‍රිත එකක් නේ. වකුගඩු ආශ්‍රිත රෝග කෙරෙහි බැරලෝහ බලපායි කියලානේ තියෙන්නේ. ඒක ගන්න පුළුවන්. ඒ කියන්නේ වකුගඩු මුත්‍ර වාහිනී පද්ධතියට සමාන මේ සම්බන්ධ එකක් නේ. අතන මුත්‍රාශය ගල් ඇතිවීමත් මේ කියන්නේ වකුගඩු වල ගල් ඇති වෙන්නත් මුත්‍රාශය ගල් ඇතිවීමත් දෙකටම කැල්සියම් ඔක්සලේට් අවක්ෂේපය තමයි හේතු වෙන්නේ. එහෙනම් ඒ දෙකම ගන්න පුළුවන්.
හරි සර් thank you 36 වෙනි ප්‍රශ්නේ බලන්න. මොකද්ද 36 වෙනි එකට දැම්මේ? උත්තරේ. උණුසුම් බෝතලයක සන්නයනයෙන් තාප හානිය වැළැක්වීමට යොදා ඇති උපක්‍රමයක් නොවන්නේ. මොකද්ද මේකෙන් ගත්තේ? එක එක. ඔව්. බලමු. උණුසුම් බෝතලයක සන්නයනයෙන් තාප හානිය වැළැක්වීමට යොදා ඇති උපක්‍රමයක් නොවන්නේ. සන්නයනයෙන් තාප හානිය වැළැක්වීමට යොදා ඇති උපක්‍රමයක් නොවන්නේ. උණු ජලය රඳා පවතින භාජනය වීදුරු වලින් සාදා තිබීම. 2. එම වීදුරු භාජනය බාහිර බෝතලයට සම්බන්ධ කිරීමට ලෝහ භාවිතා නොකිරීම. 3. වීදුරු බෝතලයේ කටවසන මූඩිය ප්ලාස්ටික් වලින් සෑදීම. 4. වීදුරු බෝතලයට පිටත පෘෂ්ඨයට දිලිසෙන ද්‍රව්‍ය ආලේප කර තිබීම. වීදුරු බෝතලයට පිටත පෘෂ්ඨයේ දිලිසෙන ද්‍රව්‍ය ආලේප කරලා තියෙනවා. තාප හානිය වළක්වන්න තියෙන උපක්‍රමයකුත් තමයි. විකිරණ මගින් තාපය පිට වෙන එක වළක්වන්න තමයි තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ කියන්නේ උණුසුම් බෝතලයක තාප හානිය වැළැක්වීමට කියලා නෙමෙයි කියන්නේ. සන්නයනයෙන් තාප හානිය වැළැක්වීමට. එතකොට අර දිලිසෙන ද්‍රව්‍ය ආලේප කිරීමෙන් සන්නයනය වළක්වන්න බෑ. වීදුරු කියන්නේ සාපේක්ෂව සන්නයනය අඩු ද්‍රව්‍යයක්. එහෙනම් එකත් හරි දෙකත් හරි තුනත් හරි ඒවා සන්නයනය වළක්වන උපක්‍රම 4 තමයි සන්නයනයෙන් තාප හානිය වැළැක්වීමට යොදලා තියෙන උපක්‍රමයක් නොවන්නේ. ඒ උපක්‍රමය යොදන්නේ විකිරණයෙන් තාප හානිය වළක්වන්න. පැහැදිලිද? බැලු බැලමට නම් අපට හිතෙන්නේ එක කියලා තමයි. හැබැයි ප්‍රශ්නේ අහන්නේ සන්නයනයෙන් කියලා. උතන සන්නයනේ නැතුව තිබුණා නම් තාප හානිය වැළැක්වීමට යොදන උපක්‍රමයක් නොවන්නේ කියලා. එතකොට වඩා හොඳයි කියලා ගන්න වෙන්නේ ඒක තමයි. මොකද අනිත් ඒවාට සාපේක්ෂව. නමුත් මේකෙදි දිලිසෙන පෘෂ්ඨයක් ඇති කරලා තියෙන කිසිසේත්ම සන්නයනය වළක්වන්න නෙමෙයි විකිරණයෙන් තාප හානිය වළක්වන්න. ඒ හින්දා උත්තරේ වෙන්නේ 36 වෙනි එක. අපි දැන් මේකේ ප්‍රශ්න 36කට උත්තර කතා කළා. බලමු අපි ඊළඟ එක ඊළඟ ටික අන්තිම ටික බලන්න.
හරි මම හිතන්නේ උත්තර ලියලා ඉවර ඇති. 37 වෙනි ප්‍රශ්නේ බලන්න. මොකක්ද උත්තරේ කියලා දැම්මේ? තැලසීමියා වාහකයෙකු පිළිබඳ පහත ප්‍රකාශ වල නිවැරදි පිළිතුර කුමක්ද කියලා අහනවා. මොකද්ද මේකේ උත්තරේ විදියට දැම්මේ? ඔව් උත්තරය දැම්මේ නැද්ද? මෙවැනි දෙදෙනෙකු අතර විවාහයකදී ජනිතයන් සෑම විටම රෝගී වේ. නිවැරදි පිළිතුරනේ අහන්නේ. තැලසීමියා වාහකයෙකු කෙනෙක් කෙනා ගත්තොත් එතකොට ඒකෙදී අර ප්‍රමුඛ ඥානයයි නිලීන ඥානයකුයි අඩංගු වෙනවා. එතකොට ඒ වගේ දෙන්නෙක් අතර විවාහයකින් ජනිතයන් හැම විටම රෝගීන් වේ කියන එක වැරදි නේද? දැන් අපි ගත්තොත් එහෙම මේ තැලසීමියාවට අදාළව මේ වාහක කියන්නේ විෂම යුග්මක අවස්ථාවනේ. අපි ගමුකෝ මේ පිටමක කැපිටල් A සිම්පල් A තියෙනවා. අනිත් එක්කෙනා කැපිටල් A සිම්පල් A තියෙන්නේ. මෙයා මේ විදිහට ජන්මානු හදනවා. මෙයාගෙත් මේ විදිහට ජන්මානු හැදුනහම දැන් මේ ජනිතයන් හැදුනහම මෙතන එනවනේ මේ කැපිටල් A. මෙයා රෝගී නෑනේ. මෙයයි කැපිටල් A සිම්පල් A නේ යත් රෝගී නෑනේ. වාහක අවස්ථාවක්නේ. මෙයත් රෝගී නෑ. වාහක අවස්ථාවක්. මෙන්න මේ දෙන්නගෙන් හැදෙන එක්කෙනා තමයි රෝගී වෙන්නේ. එහෙනම් සෑම විටම රෝගීන් වේ කියන කතාව හරි නෑනේ. නම් පළවෙනි එක ගන්න බෑ. මෙවැන්න ජීවත් කිරීමට අවම වශයෙන් මාසකට වරක්වත් රුධිර පාරවිලනය කළ යුතුවේ. ඔවුන් මැලේරියා කාරකයන්ට ප්‍රතිරෝධිතාවක් දක්වයි. මේ සුව කළ හැකි රෝගී තත්ත්වයකි. සුව කරන්න බෑ. එන 4 වැරදි. මැලේරියා රෝගකාරකයින්ට මේ මැලේරියා කාරකයන් ප්‍රතිරෝධිතාවය දක්වයි කියලා තියෙනවා. මෙවැන්න ජීවත් කිරීමට අවම වශයෙන් මාසකට වරක්වත් රුධිර පාරවිලනය කළ යුතුවේ. මේකේ හැටියට ඒක තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ තියෙනවා රෝහලකට පැමිණි රෝගීන් සම්බන්ධ තොරතුරු වගයක්. එතකොට ඒකෙදි මේ තොරතුරු අනුව අපිට මොකද්ද මේක හිතන්න පුළුවන්? ඒ ඔක්කොම සලකලා බලපුවාම කියන උත්තරේද හිතුවේ දැම්මේ. වැඩිපුරම ඇත්තේ වැරදි ආහාර පුරුදු නිසා වැළඳුන රෝගීන්ය කියලා තියෙනවා. මොකද කියන්නේ? හරිද? ශුද්‍ර ජීවීන් ආසාදනයෙන් හට ගන්නා රෝග බහුලය කියලා තියෙනවා. රෝගීන්ගේ ආහාරවල අධික ලිපිඩ ප්‍රමාණයක් අඩංගු ඇත කියලා කියනවා. මෙම රෝහල පිහිටි ප්‍රදේශයේ සෞඛ්‍ය පහසුකම් අවමය කියලාත් තියෙනවා. මොකද කියන්නේ? මේකේ හැටියට පාචනය, ඇතරොස්ක්ලෙරෝසියාව, ඊළඟට අධිරුධිර පීඩනය, ગેස්ට්‍රයිටිස්, ඒ වගේ රෝගීන් ඉන්නවනේ ගොඩක්. එහෙනම් අර පළවෙනි එක ගන්න පුළුවන් නේද? වැඩිපුරම ඇත්තේ වැරදි ආහාර පුරුදු නිසා වැළඳුණු රෝගීන් කියන එක මේ හරියට ඒ ආහාර සම්බන්ධ අනුගමනය කරන්න ඕන ඒවා අනුගමනය නොකිරීම නිසා කියලා ගන්න පුළුවන් එක කියලා. 39 ආහාර පිසින බඳුන් තැනීමට මැටි ඇලුමිනියම් ටෙෆ්ලෝන් වැනි ද්‍රව්‍ය වලින් නිමවන ලද මෙවලම් වැඩිපුර ගැනී.
ඒ සම්බන්ධ වාසි මෙන්ම අවාසිද සිදුවන අවස්ථා දක්නට ඇත. මේවා අතරින් නොගැලපෙන ප්‍රකාශය ඇලුමිනියම් වල ඝනත්වය මැටිවලට වඩා අඩු නිසා භාවිතයේදී සිදු කරන කාර්ය ප්‍රමාණය මැටිවලින් නිම වූ භාණ්ඩයකට වඩා අඩුවේ. කියන්නේ අර බර අඩුවීමත් එක්ක. දෙවෙනි එක මැටිවල ඇති බංගුරතාව නිසා ඉක්මනින් භාජන බිඳීම සිදුවේ. ඒක වෙන්න පුළුවන් නේ. ඇලුමිනියම් වල විශිෂ්ට තාපදාර්ථතා වැඩි නිසා මැටි බඳුන් වලට වඩා ඉක්මනින් රත් වේ. ඒක වැරදි නේද? ඇලුමිනියම් වල විශිෂ්ටතා පදාර්ථාව වැඩි නිසා මැටි වලට වඩා ඉක්මනින් රත් වෙන්නේ නැහනේ. ඇලුමිනියම් වල විශිෂ්ටතා පදාර්ථාව අඩුයි. ඒ නිසා ඉක්මනින් රත් වෙන්නේ. වඩාත්ම පරිසර හිතකාමී නොවන්නේ ටෙෆ්ලෝන් වලින් නිපදවූ පිසින භාණ්ඩය. මේකේ හැටියට නම් උත්තරේ විදියට නොගැලපෙන ප්‍රකාශය තුන්වෙනි එක. ඊළඟට තියෙනවා නිවසක මේ විදුලි උපාංග. ඉතින් මේක බැලුවාම මේ අර විදුලිය පාවිච්චි කරන අවස්ථා තියෙන්නේ මේ තොරතුරු අනුව මූලික වියදම සහ පරිසර දූෂණය අවම කිරීමට ගන්න පුළුවන් සුදුසුම ක්‍රියාමාර්ගය. දැන් ගිල්ලුම් තාපකයක් වෙනකොට ගෑස් ටිපක් ගත්තට පරිසර දූෂණය අඩු වෙන්නේ නැහැ. නිවසේ දොර ජනෙල් හැකි හැම විටම වසා තැබුවා කියලා පරිසර දූෂණය අවම වෙන්නේ නැහැ. ඇඳුම් වලට හැකිලීමට ලක් නොවන රෙදි පාවිච්චි කරා කියලා පරිසර දූෂණය අඩු වෙන්නේ නැහැ. මේකේ තියෙන ගැළපෙන උත්තරේ විදිහට ගන්න පුළුවන් අර දැන් බත් පිසිනේට ලොකු ශක්තියක් වැය වෙනවා. කාලයත් වැඩි. ඉතින් එතෙන්දී විදුලිය නිපදවන්න පාවිච්චි කරන ප්‍රභව අණුව ඉන්ධන බලාගාර නම් අන්න එතන වායු මේ පරිසර දූෂණයක් වෙනවා. ඊළඟට මේකේ තියෙන විදිහට සූර්ය උදුනක් පාවිච්චි කරාම මේ ලොකු පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. ඒක තමයි මේකේ හැටියට ගන්න තියෙන උත්තරේ වෙන්නේ. පළවෙනි එක. හරි දැන් උත්තර දැම්මනම් බැලුවනම් බලන්න දැන් කීයක් නිවැරදිද කියලා මේ 40න් කීයක් හරි ගිහින් තියනවද කියලා ගණන්ලා බලන්න. අත්කලක නොබන්න බලන්න මේ 40න් 30කට වඩා හරි ගිහින් තියන අය 30කට වඩා උත්තරය කියන්න 30කට වඩා නිවැරදි වෙච්ච අය තියට වඩා වැඩිය බලන්න අත උස්සන්නකෝ. ඔය සලකුණ ඔබන්නකෝ. බොරුවට අත උස්සන්න එපා ඈ. යම් ප්‍රමාණයක් ඉන්නවා. හොඳයි. 30ට වැඩි අය. ඊළඟට අත් සලකුණ ඔබන්න බලන්න මේ. ඈ මගේ අත් උස්සන්න. 25යි 30යි අතර 25යි 30යි ඈ. දැන් මං කියන්නේ 25යි 30යි අතර. 25යි 30යි අතර. මගේ මේක නැහැ. රියැක්ෂන් එකේ නැහැ. 25යි 30යි අතරත් යම් ප්‍රමාණයක් ඉන්නවා. කවුරු හරි ඉන්නවද? හරි මම මේ ටික මම පල්ලෙහාට දානවා දැන්. 35ට වැඩියෙන් හරි අය ඉන්නවනම් අත උස්සන්න. 35ට වැඩියෙන් හරි අය. බොරුවට අත උස්සන්න එපා. 35ට වැඩියෙන්. හොඳයි. ඉතින් හොඳයි. කීප දෙනෙක් ඉන්නවා 35ට වැඩි. 30ට වඩා හරිනම් හොඳයි. 30ට වඩා හරිනම් හොඳයි. මේ හැම වෙලේම 30ට වැඩියෙන් හරියන්න ලකුණු කරන්න උත්සාහ කරන්න ඕනේ කෙටි ප්‍රශ්න පත්‍රයක 25යි 30යි අතර ඉන්නවා සෑහෙන පිරිසක්. ඉතින් ඒගොල්ලෝ චුට්ටක් තව කල්පනා කරන්න උත්තර දෙනකොට මේ වැරදිලා තියෙන මොනවද කියලා චුට්ටක් බලන්න. මේක ගොඩක් අමාරු ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි හැබැයි. අපි ඊළඟ දවසේ ඊට වඩා ටිකක් අමාරු ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරමු. මේ බ්‍රහස්පතින්දා මේ සිකුරාදා පව් හම්බුනාම සිකුරාදා මං ගිය සතියේ නම් කිව්වා කරන්නේ නැහැ කියලා. ඒ වුණාට සිකුරාදා කරමු මේ 4ට. එතකොට තව කෙටි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරමු. ඊට වඩා ටිකක්
අමාරු එකක්. ඒකෙත් 30ට වඩා ගන්න පුළුවන් නම් හොඳයි. හරි අදට එහෙමනම් අපි මේ ටික කළා ඉවර කරමු. හැමෝටම සර් සිකුරාදා එකේ රෙකෝඩ් එක දාන්නේ නැද්ද? සිකුරාදා එකේ දානවා බ්‍රහස්පතින්දා එකේ තමයි නැත්තේ. රිවිෂන් එකේ නැත්තේ. හරි සර් thank you. හරි. එහෙනම් අදට අපි මේ ටික කළා ඉවර කරමු. මේ හැමෝටම සුබ රාත්‍රියක්. අයබෝවන්. thank you අයිබෝවන්. හොඳයි. Thank you, sir. හොඳයි. good night.